සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය මනාව ශ්‍රවණය කරන්නත්, මනාව ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ගෝර කටුක සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මෙතෙක් තම තමන් විසින් තම තමන්ගේ ජීවිත කාලය තුළ රැස් කරගත්ත අනෙකුත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනේ, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සහස්ස කියන වර්ගයේ සඳහන් වෙන පළවෙනි ගාථා රත්නයෙන් ධර්ම මාතෘකාව තියාගන්න. අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගාථා රත්නයේ දේශනා කොට වදාළේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ. මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ තම්බදාටික චෝර කියන පුජ්‍යලයා මුල් කරගෙන භික්ෂුන් වහන්සේලා අහපු පැනයකට පිළිතුරක් හැටියට. සහස් සම්පිකේ වාචා අනත්ත පද සංහිතා ඒකං අත්ත පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි අර්ථ රහිත වූ පද දහසක් කියනවට වඩා සංසිඳීමට හේතු වෙන අර්ථ සහිත වූ එක වචනයක් බොහෝම උසස් කියන කාරණාව. මෙවන් ගාථා රත්නයක් දේශනා කරන්න හේතු වුණේ මොන වාගේ කරුණක් නිසාද කියන එක අපි මුලින් ටිකක් සාකච්ඡා කරමු. භාග්‍යතුන් වහන්සේත් වැඩ ඉන්න මේ කාලේ නොඑක් රාජ්‍යවල නොඑක් ආකාරයෙන් හොරකම් කරලා ජීවත් වෙන අය ඕන තරම් හිටියා. ඉතින් අර වර්තමානයේ වගේ නෙමෙයි, හොරු කණ්ඩායම් හැටියට විශේෂයෙන් ඉඳලා තියෙනවා. අදත් සමහරලාට එහෙම කණ්ඩායම් දකිනවා. නමුත් ලොකු පිරිසක් නැහැ. නමුත් එදා හිටපු කණ්ඩායමක හොරු 500ක් වගේ එහෙම ඉඳලා තියෙනවා. මොකද ලෝකේ බොහොම ශාස්ත්‍රීය කාලේ, බොහොම දියුණුයි, ජනගහනය බොහොම වැඩි. ඉතින් ඒ හින්දා මේ අයගෙත් වැඩිවීමක් තිබිලා තියෙනවා. ඉතින් මේ වාගේ මේ හොරු 500ක් විතර ඉන්න එක කණ්ඩායමකට එකතු වෙන්න කල්පනා කළා තවත් පුද්ගලයෙක්. යන්තම් තරුණ වයසට එළඹෙමින් හිටපු ලාබාල තරුණයෙක් තමයි මේ අදහස ඇති කරගන්නේ ජීවත් වීමේ එක ක්‍රමයක් හැටියට හොරකම් කරන්න එකතු වෙනවා කියලා. සාමාන්‍යයෙන් මේ පුජ්‍යලයා ප්‍රදේශයයි හැඳින්වුවේ තඹදෙලිය කියලා. තඹදාටික. එයි මේ තඹදෙලිය කියලා හඳුන්වලා තියෙන්නේ. දැන් සාමාන්‍ය පිරිමි අයගේ තරුණ වයසට එළඹෙන කාලේ මේ මුලින්ම ඇදෙන රැවුල සාමාන්‍යයෙන් අපි කියන්නේ දැලි රැවුල කියලා. එතකොට දැන් මේ පුජ්‍යලයාගේ මේ දැලි රැවුල තඹ පාටයි. ඒ නිසා තමයි මෙයාට තඹ දැලිය කියලා නම කියන්නේ.
ඉතින් අර හොරු කණ්ඩායමක් හොයාගෙන ගිහිල්ලා ඔවුන්ට එකතු වෙන්න කතා කරපුවාම මේ කණ්ඩායමේ සමාජිකයෝ කියනවා අපේ නායකයාගෙන් අහන්න ඕනේ කියලා. ඔබ බඳව ගන්න නායකයාගෙන් අහන්න ඕනේ. ඉතින් ඊට පස්සේ නායකයා ළඟට එක් කරගෙන ගියා. එක් කරගෙන ගියාම මේ හොර කණ්ඩායමේ නායකයා මේ පුජ්‍යලයේ මූණ දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා කියනවා මොහු මගේ කණ්ඩායමට සම්බන්ධ කරගන්න මම කැමති නෑ කියලා. මොකද මේ වාගේ හොර කණ්ඩායමක නායකයෙක් කියලා කියන්නේ මහ ලොකු ඥාන ශක්තියක් තියෙන කෙනෙක්. කොහොමත් හොරුන්ට බොහෝ ඥානයක් තියෙනවනේ. ඊටාම සූක්ෂම විදිහට සැලසුම් කරන්න, බේරිලා යන්න, අහු නොවි ඉන්න එයාට පුදුමාකාර ඥානයක් තියෙනවා. වැරදි වැඩ කරන අයට පුදුම නුවණක් තියෙන්නේ. සාමාන්‍ය සමාජය හිතලා බලන්නකෝ. වැරදි වැඩ කරන අය, පහත් පිළේ වැඩ කරන අය පුදුම නුවණකින් තමයි මේ වැඩ කරන්නේ. ඒතර සමාජයට අයහපතක් කරන අය දැන් බලන්න ඔය තුවක්කු හදපු අය, බෝම්බ හදපු අය එයාට කොයිතරම් ලොකු නුවණක් තියෙනවද කියලා. සාමාන්‍ය කෙනෙකුට නැති මහ ලොකු නුවණක් තියෙනවා. උසස්ම ඥානයක් දරන සමාජයේ පිළිගත් ප්‍රභූ පැලැන්තිය කෙනෙකුට වඩා අප්‍රසිද්ධියේ ඉන්න ඔවුන්ට තියෙන පුදුමාකාර ඥානයක්. සංසාරේ කරගත්ත මහ විශාල කුසල්වල ශක්තියක්. නමුත් ඒ ශක්තිය යොදලා තියෙන්නේ අයහපතට. ඒ නුවණ, ඒ සූක්ෂම බව, ඒ ඉවසීම, ඒ දරා ගැනීම තමන්ගේ යහපත සඳහා යෙදුවන එයයි කොයිතරම් උසස් තැනකට ගමන් කරයිද. නමුත් පෙර කරගත්ත කුසල ශක්තියෙන් ලැබිච්ච ඒ වීරිය බලය ඥාන ශක්තිය තමන්ගේම අයහපත සඳහා යෙදලා තියෙන්නේ. ඉතින් මේ දේවල් වලට ප්‍රධාන කාරණා තමයි කල්යාණ මිත්‍රයන්ගේ මුණ ගැහිම නොලැබීම. ඉතින් මේ ගාථා රත්නේනොත් අවසානට කතා කරන්නේත් ඒක. ඉතින් ඒ නිසා මොහොත් මහා ප්‍රඥාවන්තයි. ඒකයි අර මූණ දිහා බලාගෙන ඉඳලා කියන්නේ ගන්න බෑ කියලා. ඒ මොන හේතුව නිසාද? මොහු හරි භයානක පුද්ගලෙක්. තාම මොහුගෙන් ඒ වගේ දේවල් සිද්ධ වෙලා නැහැ. නමුත් මතුවට මොහු කොයිතරම් භයානක පුද්ගලයෙක් වෙනවද කියන කාරණාව ඔහු හඳුනාගත්තා. ඒ හඳුනාගත්තේ කාරණාව ධර්මයේ පැහැදිලි කරනකොට ලියනවා මොහු කොයිතරම් දරුණුද? හොරනායකයට හිතෙන හැඟීම. කුඩා කාලේ Tamante ජීවිතේ ලැබුණේ අම්මගෙන්. අපි හැමෝටම ජීවිතේ ලැබුණේ අම්මගෙන්. ඊට පස්සේ අම්මා අපිව පෝෂණය කළේ ආහාර ගත්තේ නැති කාලේ, ඉඳුල් අනුභව නොකළ කාලේ අම්මගේම ලේ කිරි කරලා පොවලා අපිට පෝෂණය කළා. නමුත් හොරනායකයා හිතනවා මොහු කොච්චර දරුණුද? මවගේ පියයුර කඩාගෙන කාපන් කියලා කිව්වොත් ඒකටත් දෙපාරක් හිතන්නේ නැති තරම් භයානක පුද්ගලයෙක් කියලා. ඒ හින්දා එවන් කෙනෙක් මගේ කණ්ඩායමේ ඉන්නවා කියලා කියන්නේ දවසක මේ කණ්ඩායමට මේක නපුරක්. ඉතින් එහෙම තීරණය කරලයි මේ එපා කියන්නේ. ඒ වුණාට මේ පුද්ගලයා යන්නේ නැහැ. අර අය හොරකම් කරලා මංකොල්ල කාගෙන එනකන් ඉන්න තැන සුද්ධ පවිත්‍ර කරලා ඒ අයට කෑම බීම පිළියෙල කරලා මේ නොයේක් පහසුකම් හදලා තියෙනවා. ඉතින් ටික කාලයක් මෙහෙම කරගෙන ඉන්නවා ආයෙත් කියනවා මාව ගන්න කියලා. ආයෙත් ප්‍රතික්ෂේප කරනවා ආයෙත් ටික කාලයක් ඉන්නවා. මෙහෙම සෑහෙන කාලයක් ඉඳගෙන පිරිසගේ විශ්වාසයේ දිනාගෙන ඒ පිරිස ලව්වා නිතර හොර කණ්ඩායමේ නායකයාට ඔහුත් සම්බන්ධ කරගන්න කියලා අර පිරිස ලව්ව කියනවා. ඉතින් ඒ පුජ්‍යලයට දිගටම ප්‍රතික්ෂේප කරන්නත් බැහැනේ. තමන්ගේ පිරිසගේ ඉල්ලීමක් නෙමේක. දැන් මේ පිරිස නායකයා කියන හැම දෙයක්ම කරනවා. නමුත් දැන් මේ පිරිස එක ඉල්ලීමක් කරනවා මොහුත් අපේ කණ්ඩායමට ගන්න කියලා. ඉතින් මේක දිගටම ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒක තමන්ගේ පිරිස දෙදරා යන්න තරම් හේතු වෙන්නත් පුළුවන්. ඒ නිසා ඉතින් සියලු දෙනාගේම කැමැත්ත නිසා හා කීවා.
හැබැයි ඉතින් තවත් කාලයක් යනකොට මේ කණ්ඩායමම රජ්ජුරුවන්ට අහු වුණා. 500 දෙනාම රජ්ජුරුව අරන් ගියා. රාජපුරුෂයෝ ලැබුවා. දැන් මේ 500 දෙනාටම තීරණය වෙලා තියෙන්නේ මරණ දඬුවම. නමුත් දැන් 500ක් එකපාර කවුද මරන්නේ? එහෙම ප්‍රශ්නයක් ආවා. ඒ නිසා කල්පනා කළා මේ පිරිසෙන්ම කෙනෙක් අරගෙන ඉතුරු අය මරමු. එහෙනම් මුලින්ම කතා කළා හොර කණ්ඩායමේ නායකයාට. නායකයාට කතා කළා බොහොම රහසේ ඔහු දැනුවත් කළා මේ පිරිස ඔබට පුළුවන් නම් මරන්න. ඔබට ජීවිතය ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි තෑගි භෝගත් ලැබෙනවා කියලා. හැබැයි ඒ ඉල්ලීම එක හෙලාම ඔහු ප්‍රතික්ෂේප කළා. මැරෙනවා නම් මගේ පිරිසත් එක්ක මැරෙන එක මගේ ස්වභාවයයි. කාලයක් තිස්සේ සහෝදර පිරිසක් වගේ මම මොවුන් ඇසුරු කළා. ගුරුවරයෙකුට කන් දෙනවා වගේ මොවුන් මගේ වචනයට කන් දුන්නා. මගේ නීති රීති පිළිපැද්දා. මට කවදාවත් එවන් පිරිසක් ඝාතනය කරන්න බෑ. ඉතින් මේ හොරෙක් කියලා කියන්නේ තව කෙනෙක් ඝාතනය කරන්න වුණොත් දෙපාරක් හිතන්නේ නැති කෙනෙක්. නමුත් මේ එකටම ඉන්න පිරිස ඝාතනය කරන්න ඔහු කීයටවත් කැමති නෑ. ඊට පස්සේ මේ කණ්ඩායමේ තවත් කෙනෙකුට කිව්වා. තවත් කෙනෙකුට කිව්වා. කිසිම කෙනෙක් ඉදිරිපත් උනේ නෑ තමන්ගේ කණ්ඩායමේ කවුරුවත් ඝාතනය කරන්න. අන්තිමට තමයි තඹදාටිකට කතා කළේ. ඔහුගෙනුත් ඇහුවා. ඔහු සඳහන් කළා මට පුළුවන් මේ වැඩේ කරන්න කියලා. දැන් අර නායකයාගේ එදා දැක්ම ඒක එලෙසින්ම ක්‍රියාත්මක වෙන්න යන්නේ. එඳ මොහුට පැවරුණා ඉතුරු 500ම මරන්න. මොහු දරුණු බව මොකද මේ තමන් එක්ක කාලයක් එකට හිටපු අයගේ මුහුණ දිහා බල බල මරන්න පුළුවන්කම ඔහුට ලැබුණා. සමහරවිට ඒ මරණ වෙලාවට මුහුණ පෙන්නනවද නැද්ද දන්නේ. කෙසේ වෙතත් තමන් එක්කම හිටපු අය කාලයක් තිස්සේ තමන් උයලා පිහලා දුන්න අය. නමුත් මේ සියලු දෙනාම මොහු විසින් ඝාතනය කළා. ඉතින් ඒ සඳහා ඔහුට තෑගි භෝග රජුරුවන්ගෙන් බොහොම ලැබුණා. ඔහුට ජීවිතෙත් ලැබුණා. මේ ආසන්න කාලේ අල්ලගෙන ආපු තව හොරු කීප කණ්ඩායමක් ඝාතනය කරන්නත් මොහුටම පැවරුණා. ඒ සඳහා තෑගි භෝග ලැබුණා. අන්තිමට මොහු රජයේ චෝර ඝාතක තනතුරටපත් වුණා. එදා ඉඳලා මොහු තමයි හිස ගසා දාන්න නියම කරන හැම කෙනෙකුගේම හිස ගසා දාන්නේ. කොච්චර කාලයක්ද? අවුරුදු 50ක්. සමහර තැනක නම් 55 අවුරුද්දක් කියලාත් කියනවා. අවුරුදු 50ක් කියලාත් කියනවා. ඉතින් මේ කාල සීමාව පුරාම හිස ගසා දාන්නේ මොහු. හැබැයි මේකේ නීතියක් තියෙනවනේ හිස ගසා දානකොට. දෙපාරක් කඩුවෙන් පහර දෙන්න බෑ. එක පාරින්ම හිස කඳෙන් වෙන් කරන්න ඕනේ. ඒක නීතියක්. ඉතින් දැන් මේ සෑහෙන කාලයක් මෙහෙම යනකොට රාජපුරුෂයෝ දකිනවා එක මිනිහෙකුගේ හිස ගසා දාන්න මොහු දෙතුන් පාර කඩුවෙන් පහර දෙනවා. ඊට පස්සේ රජුරන්ට කීවා. රජුරු තීරණය කළා දැන් ඉතින් කාය ශක්තියත් හොඳටම මදි. ඒ නිසා මොහු දැන් මේ තනතුරෙන් පහ කරන්න ඕනේ. දවසක් විවේකීව ඔහුට කතා කරලා කරුණු කාරණා පැහැදිලි කරලා දැන් මේ තනතුර තවත් ඉදිරියට දරන්න ඔබට කාය ශක්තිය මදි. අදින් පස්සේ ඔබ විශ්‍රාම ගන්වනවා. එදා කල්පනා කළා අදවත් දැන් විශ්‍රාම ගත්තට පස්සේවත් හොඳට නාන්න ඕනේ කියලා. ඒ කියන්නේ මොහුට ඒ තරම්වත් විවේකයක් තිබිලා නැහැ. නාන්න ඇති. නමුත් ඔහුම හිතනවා හොඳට නා ගන්න ඕනේ. අලුත් ඇඳුමක් ඇඳලා හොඳට සැරසෙන්න ඕනේ. ගත පුරාම සුවඳ ගල්ව ගන්න ඕනේ. එහෙම කල්පනා කරලා අන්තිමට හිතනවා බොහෝම රසට හදාපු කිරි කැඳක් වළඳන්න තිබුණා නම් බොහොම හොඳයි කියලා. ඒ බව තමන්ගේ දරුවන්ට කියනවා කිරි කැඳ වළඳන්න ඕනේ කියලා.
ඉතින් දරුවෝ ඊට පස්සේ ඒ සඳහා අවශ්‍ය සියලු දේවල් සූදානම් කළා. මොහුම වෙළඳපොළට ගිහිල්ලා අලුත් ඇඳුම් අරගෙන, සුවඳ විලවුන් අරගෙන, මල් පොකුරකුත් අරගෙන මේ ටික ගෙනල්ලා ගෙදර තියලා එදා හොඳට නාගත්තා. හොඳට නාගෙන අර අලුත් ඇඳුම් ඇඳගෙන ගත පුරාම සුවඳ ගල්වගෙන අර මල් පොකුරත් අතේ තියාගෙන තමන්ගේ නිවසේ ඉදිරිපිට ආසනයක වාඩි වෙලා ඉන්නවා. මේ වෙලාවේ ගිතෙල් මිශ්‍ර කිරි කැඳක් දරුවෝ හදලා මොහුට ගෙනල්ලා පිළිගන්වලා ඒ කැඳ එකත් දැන් ළඟ තියෙනවා. පාර දිහා බලාගෙන මොහු වාඩි වෙලා ඉන්නවා. අපේ ශාසනයේ සංඝයා වහන්සේලාගේ කෙරවල කියලා හඳුන්වනවා. මහා ප්‍රඥාවක් තිබිච්ච, තවත් නොඑක් ප්‍රාතිහාර්යයන්ගෙන් පිරිච්ච, මහා ගුණස්කන්ධයක් දරන නිමක් නැති අසීමාන්තික ගුණයකින් පිරිච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ සංඝ ශාසනයේ කෙරවල කියලා කියන්නේ කිසිම ගුණයෙන්, සීලයෙන්, ඥාණයෙන් ආදී මේ කිසිම කාරණාවකින් සාරිපුත්තයන් වහන්සේ ඉක්මවල ගියපු තව භික්ෂුවක් නම් මේ ශාසනයේ නැහැ. සඳහන් කරන්නේ භික්ෂූන් වහන්සේලා අතර සරියුත් මහරහතන් වහන්සේ කාටවත් දෙවෙනි නෑ. මේ ශාසනයේ සාරිපුත්තයන් වහන්සේ දෙවෙනි වුණේ ලෞතර බුදුරජාණන් වහන්සේට විතරයි. ආන් ඒක නිසායි සංඝයාගේ කෙරවල කියලා කියන්නේ. මොකද එයින් එහාට භික්ෂුවක් නෑ. එයින් එහාට ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ විතරයි. පුදුමාකාර නිහතමානී බවක්. ඉතින් නොඑක් ධර්ම දේශනාවල් වලින් ඒ නිහතමානී බව කොපමණද කියන කාරණාව අපි පින්නතුන් අහලා ඇති. එදාම පැවිදි වෙච්ච 7 අවුරුදු වයසේ පුංචි සාමණේරයන් වහන්සේ නමක් දවසක් උන්වහන්සේට සඳහන් කරාම ස්වාමීනි සිවුර බිම ගෑවෙනව නේද කියලා. ඒ දිහා බලලා නැවත පසෙකට ගිහිල්ලා සිවුර හදාගෙන ඇවිල්ලා දසැඟිලි එකතු කරලා වැඳගෙන උන්වහන්සේගෙන් අහනවා ආචාර්යතුමනි දැන් හරිද සිවුර පොරවලා තියනවා කියලා. දැන් තවත් කෙනෙක් එහෙම අහන්නත් පුළුවන්නේ සමච්චලයටත්. එහෙම නෙමෙයි අහන්නේ පුදුම ගෞරවයෙන් අහන්නේ ආචාර්යතුමනි දැන් හරිද? ඇයි මේ ආචාර්යතුමනි කියලා කතා කළේ? සඳහන් කරනවා වෙන මේක. මට මගේ අඩුපාඩුවක් කියලා දුන්නා නම් වරදක් පෙන්වුවා නම් ඒ මගේ ගුරුවරයෙක්මයි. ඒ නිසා සාමණේර ඔබත් මගේ ගුරුවරයෙක්. මට අඩුපාඩුවක් කියලා දුන්නා. නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං නිග්ගයිහ වාදින් මේදාවී තාදිසං පණ්ඩිතං භජී කියලා සඳහන් කරලා තියෙන ධම්මපදයේ. කෙනෙකුගේ වරද දැකලා යමෙක් ඔහුට වරද පෙන්නලා දෙනවනම් ඒ වරද පෙන්නලා දෙනකොට නුරුස්නා ස්වභාවයෙන් ඔහු ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි තියෙන්නේ. ඔහු සමග අමනාප ඇති කරගන්න නෙමෙයි තියෙන්නේ. වාද විවාද වලට පැටලෙන්න නෙමෙයි තියෙන්නේ. සඳහන් කළේ වරද පෙන්නලා දෙන කෙනා නිදහණයක් පෙන්නන කෙනෙක් වගේ දකින්න කියලා. අපිට කෙනෙක් මැණික් පෙන්නුවොත්, අපිට කෙනෙක් රත්තරන් පෙන්නුවොත්, එහෙම නැත්නම් මෙන්න මෙතන නිදහණයක් යට තියෙනවා අරගන්න කියලා කිව්වොත් අපි අර පුජ්‍යලයට කොයිතරම් සෙනෙහසක් ගෞරවයක් දක්වනවද? ඊට වඩා උසස් දෙයක් පෙන්වන එක තමයි වරදක් පෙන්නලා දෙනවා කියලා කියන්නේ. නිග්ගයිහවාදී නිග්‍රහ කරනවා. වරද දැකලා වරදට නිග්‍රහ කරන කෙනත් එක්ක අමනාප වෙන්න එපා කියලා කියන්නේ. සාරිපුත්තයන් වහන්සේ ගාවත් තියෙන ගුණ අතර තවත් සුවිශේෂී ගුණයක් තමයි කෙනෙකුගේ වරදක් දැක්කොත් ඒ පුජ්‍යලයා කවුද කියන තරාතිරම ගැන හිතන්නේ නැහැ. හැබැයි වරද දැක්ක ගමන්ම වරද කියනවා. දැන් අපි නම් හිතනවනේ මේ පස්සේ කියනවා මේක. මේ වෙලාව මේක කියන්න වෙලාව නෙමෙයි. මේ වෙලාවේ කිව්වොත් මාත් එක්ක තරහ වෙයි. නැත්නම් තවත් අයගේ වැරදි දැකලා අපි කල්පනා කරනවා අපි ඉතින් ඔව්වා කියන්න යන්න ඕනේ නෑනේ. නිකම් මොකටද අමනාපකම් ඇති කරගන්නේ? ඒක අපේ හැටිනේ. නමුත් සාරිපුත්තයන් වහන්සේ එහෙම නෙමෙයි.
වරද දැක්ක ගමම්ම වරද පෙන්වනවා. අය පස්සට කල් දාන්නේ නැහැ ඒක. දැක්ක ගමම්ම වරද පෙන්වනවා. ඒක ඊටා විශේෂ ගුණයක් හැටියට සඳහන් කරලා තියෙන්නේ දුටු තැන වරද පෙන්වන එක. ඉතින් ඒ වාගේ විශේෂ චරිත මේ ශාසනය අධ්‍යයනය කරනකොට ජීවිතේ ගොඩ නගා ගන්න කොයි තරම් කරුණු කාරණා එකතු වෙනවද? ඉතින් සාරිපුත්‍රයන් වහන්සේ බොහොම නිහතමානී. ගුණය අසීමාන්තිකයි. කවුරුවත් දන්නේ නැණි සරියුත් මහරහතන් වහන්සේට 이르දි පාන්න පුළුවන් කියලා. මහා ප්‍රඥාවන්තයා බව නම් ප්‍රසිද්ධයි. නමුත් මහා 이르දිවන්තයා කියලා ප්‍රසිද්ධ නෑනේ. 이르දිවන්තයා හැටියට ප්‍රසිද්ධ වෙන්නේ මොග්ගල්ලාණන් වහන්සේ. පිරිනිවන් පාන දවසේ බුදුරජාණන් වහන්සේ ආරාධනාවක් කරනවා සාරිපුත්ත ධර්ම දේශනාවක් කරලා පිරිනිවන් පාන්න කියලා. මම ඒ වෙලාවේ කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේට මගෙන් බණක් අහන්න උවමනාවක් නැහැ. නමුත් අද මට මේ ආරාධනාව කරන්නේ මම දන්න සියලුම 이르දි ප්‍රාතිහාර්ය දක්වලා ධර්ම දේශනාවක් කරන්න කියන එකයි මේ නොකිය කියන්නේ. එහෙම තීරණය කරගෙන තමන්ගේ ප්‍රඥාවෙන්ම තේරුම් අරගෙන භාග්‍යතුන් වහන්සේට 7 වතාවක් වන්දනා කරලා අහසට පැන නැගලා සියලු ප්‍රාතිහාර්යයන් දක්වලා ධර්ම දේශනාවක් කරනවා. මුළු සවැත් නුවරම රැස් වුණා කියලා සඳහන් කරන්නේ. ධර්ම දේශනාව නිමා වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිරිනිවන් පාන්න නාලක ගම නැත්නම් තමන්ගේ ගමට වඩින්න අවසර ඉල්ලහම බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත මේ ප්‍රාතිහාර්යයට මොකද්ද කියන නම කියලා. මේ දක්කපු ප්‍රාතිහාර්යයට කියන නම මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උත්තරයක් දෙනවා. ස්වාමීනි මේ ප්‍රාතිහාර්යයට කියන්නේ සිංහයාගේ ක්‍රීඩාව කියලා. ඉතින් ඒ තරම් ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් හැකියාවක් තිබුණ මේ මහරහතන් වහන්සේ පිරිනිවන් පානා දවස වෙනකන් තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරන්න ගියේ නෑ. ඥානවන්තයන්ගේ ස්වභාවය. දන්න දේවත් පෙන්වන්න යන්නේ නෑ. හැබැයි අඥානයාගේ ස්වභාවය මොකද්ද? නොදන්න දේත් දන්නවා කියලා කරන්න යනවා. එහෙම කරන්න ගිහිල්ලා මහා අමාරුවේ වැටෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් එවන් මහා ගුණවත් කරුණාවෙන් පිරිච්ච සාරිපුත්තයන් වහන්සේ සමාධියෙන් අවදි වෙලා එදා කාටද පිහිට වෙන්නේ කියලා බලනකොට මේ තඹදාටිකව තමයි දකින්නේ. තඹදාටික අද මැරෙනවා. අද මැරිලා කෙලින්ම උපදින්නේ නිරේ. දැන් සාරිපුත්තයන් වහන්සේ කරුණා නෙතට කොහොම හරි දැක්කනේ. සමාධියෙන් අවදි වෙලා පිහිට විය යුතු කෙනෙක් හැටියට උන්වහන්සේ දැකපු නිසා කල්පනා කළා මම මුණ ගැහුනොත් මොකද මුහුට වෙන්නේ? එතකොට දැනගත්තා මම මුණ ගැහුනොත් නිරයට යන්න තියෙන ගමන වැලකිලා සුගතියට යනවා. ඉතින් ඔහුගෙත් මහා වාසනා ගුණයක් පුණ්‍ය මහිමයක් තියෙන්න ඇතිනේ මේ වාගේ සත්පුරුෂයෙක් අන්තිම මොහොතේ මුණ ගැහෙන්නේ. ඒකනේ සාරිපුත්තයන් වහන්සේට ඔහු අරමුණු වෙන්නේ නැත්තේ. සරියුත් මහරහතන් වහන්සේ පාත්‍රා සිවුරුත් අරගෙන තඹදාටිගගේ නිවස ඉස්සරහට වැඩම කරලා නිවස ඉදිරිපිට වැඩ ඉන්නවා. හැබැයි ඒ ගෙදර ඉන්න වෙන කාටවත් සාරිපුත්තයන් වහන්සේව පේන්නේ නැහැ. තඹදාටිකට විතරයි පේන්නේ. ඔහු කල්පනා කළා 50 අවුරුද්දක් තිස්සේ මම මිනිමරුවා. අද මේ වෙනකන් කවදාවත් මං දානයක් දීලා නැහැ. රැකපු සීලයක් නැහැ. නමුත් මටත් මගේ ජීවිතේ දානයක් පූජා කරගන්න තිබුණා නම් කොච්චර වටිනවද? තවත් ප්‍රමාද වෙන්නේ මොකටද? ආර්යයන් වහන්සේ නම පිණ්ඩපාතේ වැඩලා ඉන්නවා. මම වෙනුවෙන් හදලා පිළිගන්නපු කැඳ ටික මංගාව තියෙනවා. මේක අදම දන් දෙන්න ඕනේ කියලා හිතලා සාරිපුත්තයන් වහන්සේට ආරාධනා කරලා නිවසට වැඩමවල වඩා හිඳවලා තමන්ගේ කැඳ කෝපේ පූජා කළා. පූජා කළාට පස්සේ සාරිපුත්තයන් වහන්සේ කල්පනා කළා මොහුට බණ ටිකක් කියන්න. ඒ වුණාට දැන් කැඳ වැළඳීමේ ආසාව මොහුගේ හිතෙත් හොඳටම තියෙනවා.
අත්හැරලා කැඳ කෝපේ පූජා කළාට දැන් තමන්ගේ කැමැත්තටනේ කැඳ හදවගත්තේ. දැන් කැඳ බොන්න කැමැත්ත තාම හිතේ තියෙනවා. ඒ කැමැත්ත නිතර නිතර ඉදිරියට ආවොත් බණපද හරියටම වැටහෙන්නේ නැති වෙයි. ඒ හින්දා අහනවා උපාසක ඔබත් කැඳ ටිකක් බීලම ඉමු නේද කියලා. එහෙමයි ස්වාමීනි කියලා ගේ ඇතුළට ගිහිල්ලා ආපහු දරුවන්ගෙන් කැඳ ඉල්ලගෙන කැඳ බීලා එනවා. කැඳ බීලා ආවට පස්සේ සාරිපුත්‍රයන් වහන්සේ ඔහුට ධර්ම දේශනාවක් කළා. දේශනාව කරන අතරේ අරමුණු කරලා බැලුවා. මේ අහන ධර්මය මනාව දරනවද මතක තියාගන්නවද ධාරණය කරගන්නවද කියලා. අනිත් මොකවත්ම ධාරණය වෙන්නේ නැහැ. වාජනයක පිටපැත්තට වක් කරන වතුර වගේ. ඔක්කොම අහකටමයි. ඊට පස්සේ ධර්ම දේශනාව නතර කළා. නතර කරලා අහනවා උපාසක මේ අහන බණ තේරෙන්නේ නැද්ද කියලා. එතකොට කියනවා ස්වාමීනි මට බණපද අහන්න තරම් හිත එකඟ කරගන්න බෑ. ඇයි ඒ කියලා අහපුවම සඳහන් කළා ස්වාමීනි මගේ ජීවිතේ වැඩි කාලයක් මං කිරුවේ මිනි මරපු එක. මං කරගත්ත අකුසලයේ සුළුපටු නෑ කියන කාරණාව මං හොඳාකාරවම දන්නවා. මරණින් මත්තේ මං ඒකාන්තයෙන් නිරේ උපදිනවා කියලා මං හිතනවා. මං කරපු අකුසල් මරණ වෙලාවට මිනිස්සු කියපු දේවල් සමහරු කෑ ගහපු හැටි නිරා දුක මේ දේවල් මතක් වෙනකොට මට හිත එකඟ කරගෙන බණ අහන්න බෑ ස්වාමීනි. දැන් සාරිපුත්‍රයන් වහන්සේ කල්පනා කළා අනිවාර්යයෙන්ම මොහු දැනගත්තත් නැතත් මරුණ ගමම්ම උපදින්නේ අපායි. කිසියම් උපක්‍රමයක් මාර්ගයෙන් හරි මොහුට බණ ටිකක් අහන්න අවස්ථාව හැදුවොත් ඒක මහත් වූ වටිනකමක්. එහෙනම් මොකද්ද මේ වෙලාවේ කරන්නේ? සාරිපුත්‍රයන් වහන්සේ අහනවා උපාසක ඒ මනුස්ස ඝාතන සිද්ධ කළේ ඔබේ වුවමනාවටද එහෙම නැත්නම් රජයේ වුවමනාවටද කියලා. බලන්න මේ උපාය පාවිච්චි කරලා තියෙන හැටි. මනුස්ස ඝාතන කළේ ඔබේ වුවමනාවටද රජයේ වුවමනාවටද? ස්වාමීනි ඒ ඔක්කොම රජයේ වුවමනාවට කෙරිච්චා. ඒක රාජකාරිය. සාරිපුත්‍රයන් වහන්සේ ඊළඟට අහනවා උපාසක ඒ සියල්ලම රජයේ වුවමනාවට නම් කළේ ඔබට පව් සිද්ධ වෙයි කියලා ඔබ හිතනවාද කියලා ඇහුවා. ඇත්තටම පව් සිද්ධ වෙන්නේ නැද්ද? කවුරු කියලා කෙරුවත් කියපු කෙනාටත් කරපු කෙනාටත් දෙන්නටම පව්. නමුත් අහන්නේ අනුන්ගේ උවමනාවට නම් ඒක කළේ ඔබට පව් සිද්ධ වෙයි කියලා ඔබ හිතනවාද? මොහු අඥානයි. දහම් දැනුමක් නැහැ. ඒ වෙලාවේ ඔහු සඳහන් කරනවා නෑ ස්වාමීනි. ඒතර මොහුටත් හැඟෙන්නේ අනුන්ගේ උවමනාවට නම් කළේ මට පව් නෑ කියලා. දැන් එතකොට අර හිතේ තිබිච්ච පශ්චත්තාපයේ දුක කනගාටුව මේ සියලුම දේවල් වතුර දාලා නිමුවා වගේ ඒ ගින්නේ නිමිලා ගියා. ඒ නිසා එතන ඉඳලා උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ මනාව ශ්‍රවණය කරන්න හැකියාවකුත් ඔහුට තිබුණා. ඉතින් දේශනාවත් කළා. කෙමෙන් කෙමෙන් ඔහුගේ මරණය බොහොම වේගෙන් ලං වෙනවා. සාරිපුත්‍රයන් වහන්සේ ආපහු වඩින්න නැගිට්ටා. ඔහු නොදන්නවා වුණාට මාරයා දැන් ළඟ කියන්න සාරිපුත්‍රයන් වහන්සේ නොදන්නව නෙමෙයි. නැගිට්ටාම මොහු පාත්‍රෙත් අරගෙන පසු ගමන් කරනවා. ටික දුරක් පිටිපස්සෙන් ආවා. සාරිපුත්‍රයන් වහන්සේ ඔහු නතර කරලා එතන ඉඳලා තනියම වැඩියා. තඹ දාටිකට තියෙන පුදුම සතුටක්. ඒ දැන් හිතේ තිබිච්ච දුක කනගාටුව ඔක්කොම ඉවරනේ. බණ ඇහුවා, දන් දුන්නා. දැන් හරි සතුටින් ආපහු ගෙදර එනවා. මේ වෙලාවේ පාරේ දුවගෙන ආපු එළදෙනක් ඔහුට ඇන්නහම මැරිලම වැටුණා. එතකොට මේ එළදෙන සංසාරේ බොහොම ඈත ඉඳලා එන වෛරක්කාරියක්. ඇත්තරම මේ ඉන්නේ යකින්නක්.
නමුත් ඒ යකින්න මේ වෙලාවට එන්නේ එළදෙනකගේ වෙස් අරගෙන. මේ ශාසනයේ තවත් 3 දිනක් ওই විදිහටම ඝාතනය වුණා. දාරුචීරිය මහරහතන් වහන්සේ, පුක්කුසාති මහරජුරුව, සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා, මේ 3 දෙනාමත් එළදෙනක් නෙමරුවේ. එතකොට මේ 4 විඤ්ඤා ආර්යයන් වහන්සේලා 3 නමකුත් එක පෘථග්ජනයෙකුත් මේ යක්ෂණිය මරලා දානවා. මේ සංසාරේ වෛරයක්. හැබැයි මේ වෛරය මේකට තමයි කියන්නේ බද්ධ වෛරය කියලා. බද්ධ වෛරය ඊටාම දරුණුයි කියලානේ ධර්මයේ සඳහන් කරන්නේ. බොහෝම ඈත සංසාරේ ඉඳලා එන ක්‍රියාවක් මේක. මොකද මැරෙන වෙලාවේ සාපයක් කළා උපදින භවයක් ගානේ මරනවා. ඒ සාපෙ මේ එන්නේ. ඒක දිග කතාවක් වෙනම සාකච්ඡා කළේ. මේ 4 දෙනාම බොහෝම ඉසුරුමත් තරුණයෝ 4 දෙනෙක් හැටියට හිටපු කාලෙක මුළු දහවල් කාලෙම මේ කාන්තාවගෙන් සතුටු වෙලා සුරාපානය කරලා ඇයට හවසට මුදල් ගෙවන්නම් කියලා තමයි ඇය සමග සතුටු වුණේ. නමුත් මුදල් ගෙවමු කියලා එක්කෙනෙක් කියනකොට තව කෙනෙක් කිව්ව මොන මුදල්ද? මේ තැනැත්තිය අපිත් එක්ක හිටිය කියලා දන්නේ අපි 4 දෙනා විතරයි. මැය මරලා ඇගේ තියෙන ආභරණ ටිකත් අපි අරන් යන් කියලා. ඉතින් මේ කාන්තාව අසරණයිනේ. ඉතින් ඒ නිසා මරණ වෙලාවේ තමයි ඔය සාපේ කරන්නේ. උපදින භවයක් ගානේ මරනවා කියලා. නමුත් මේ අයගේ හිතේ එහෙම වෛරයක් තිබුණේ නැහැ. මහ පාප කර්මයක් කළා. ඒකට නිරේවල් වල දුක් විඳා. නමුත් බුද්ධාන්තරයක ඉපදිලා දැන් එක්කෙනෙක් රහතන් වහන්සේ නමක්. එක්කෙනෙක් අනාගාමීන් වහන්සේ නමක්. තව කෙනෙක් සෝවාන් වහන්සේ නමක්. එක්කෙනයි පෘථග්ජන. දැන් අර යක්ෂණියේ එතකොට රහතන් වහන්සේ නමක් ඝාතනය කරලා ආනන්තරීය කර්මයක් කරගත්තා. ඒතර ආර්යයන් වහන්සේලා දෙනමක් ඝාතනය කරලා තවත් ඒ සමාන බරපතල අකුසල් කරගත්තා. එහෙනම් ඇය නැවතත් ආයෙත් අවීචී. නමුත් රහතන් වහන්සේ සදහටම සසරින් සමුගත්තා. අනාගාමීන් වහන්සේ බඹලොවට ගියා, ආයි මනුලොවට එන්නේ නැහැ. සෝවාන් වහන්සේත් ආත්ම 7කට වඩා ආය සසර යන්නේ නැහැ. ඒ නිසා සඳහන් කළා බද්ධ වෛරේ හරි භයානකයි. අපි අතින් ලාබාල අවදී නමුත් සමහරලාට එහෙම ප්‍රකාශ කෙරිලා තියෙන්න පුළුවන්. අද එහෙම කරපු ප්‍රකාශ අමතක වෙලා තියෙන්නත් පුළුවන්. ඒ සමහර අය කියන්නේ නායික් පොළඟෙක් වෙලා හරි කැවිල්ලා කනවා කියලා කියනවා. වසක් විසක් දීලා හරි මතු භවයක හරි මරනවා කියලා කියනවා. කේන්ති ගියාම එහෙම කියන අවස්ථා හරියට තියෙනවා. සමහර මව්වරු දරුවන්ටත් එහෙම කියලා බයිනවා. ඉතින් ඒ වගේ දේවල් බද්ධ වෛර වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒක ඊටාම භයානකයි. ඒ නිසා අපේ ජීවිතවල මේ ධර්මයෙන් තොරව ගෙවෙන හැම මොහොතක්ම අනර්ථය සඳහාම තමයි හේතු වෙන්නේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ යෙදෙන්න, ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ විසින්ම රකින්නවා කියලා සඳහන් කළේ. අනිවාර්යෙන් රකින්නවා. දැන් අපි නම් ඕක වර්තමානයේ අවිශ්වාස සහගතව කියන්නේ, කර්මකාරකයෙන් කියන්නේ. ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ විසින් රැකේ කියලා අපි කියන්නේ. නේ අතිශය ඒකාන්තයෙන්ම ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ විසින් රකී කියලා කියන්නේ ඕනේ. ඒ එසේම තමයි. ධර්මයේ දන්න කෙනෙක් අකුසලයෙන් බොහොම ඈතයි. සමහරලාට අකුසල් කළා පරිස්සම් වෙලා කරනවා කියලා කියනවානේ. නොදන්න කෙනා හොඳටම බරපතල විදිහටම කරනවා. අකුසලයේ ගැන දන්න කෙනා අකුසලයේ යෙදුනත් පරිස්සම් වෙන්න උත්සාහ කරනවා. දැන් ඒ කියපු කියමන මෙහෙම සඳහන් කළොත් දැන් කෙනෙක් මරනකොට ඒ පුජ්‍යලයට දැඩිසේ වද දීලා මරනවා නම් ඒ කර්මය හුඟක් වැඩි වෙනවනේ. වද දෙන ප්‍රමාණයට සංසාරේ මට වෙන විපාකයක් වැඩි. නමුත් දන්න කෙනා එකපාර මරලා දාන්න පුළුවන්. මරන්න ඕන නිසා එකපාරම මරනවා. ඒතර වද දීලා මරපු කෙනා රැස් කරගන්න අකුසලයට වඩා තමන්ට සසර විපාක ලැබෙන කාලය අඩුයි.
එකපාර මරපු නිසා. මොකද අර වද දෙන තාක්කල් අපි උපදින සිත් පරම්පරාවේ විපාක සිත් එන ගානට තරම් සසර විපාක විඳින්න එපේ. ඒකනේ ලොකු සතෙක් මරනකොට පව් වැඩි, පොඩි සතෙක් මරනකොට පව් අඩුයි කියලා කියන්නේ. දෙන්නගෙම ජීවිතේ මදුරුවෙකුට ගහලා මරන්න ලොකු වෙලාවක් යන්නේ. නමුත් අලියෙක් හරකෙක් මරන්න ගියහම සෑහෙන කාලයක් ගන්න එපේ. දෙකම ප්‍රාණඝාත කුසල් තමයි. නමුත් ඒකට යෙදෙන කාලයට අනුව තමයි කර්මය තීරණය වෙන්නේ. ඉතින් මේ මහා සත්පුරුෂයාගේ අනුකම්පාව නිසා අර එළදෙන පහර දීලා මැරෙනවත් එක්කම තඹදා ටික කොහෙද උපදින්නේ? තුසිතපුරේ ඉපදුනා කියලා සඳහන් කරන්නේ. මන දිව්‍ය ලෝක අතරත් බොහොම ඉහළ තැනකට ගිහිල්ලා. දැන් භික්ෂූන් වහන්සේලා ධම්සභාවේ දවසක් කතා කර කර ඉන්නවා. මේ තරම් දීර්ඝ කාලයක් මනුෂ්‍ය ඝාතනම කරපු තඹදා ටික කොහෙද උපදින්නේ ඇත්තේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධම්සභාවට වඩිනකොට භික්ෂූන් වහන්සේලාගේ මේ සාකච්ඡාව මොනවද සාකච්ඡා කර කර හිටියේ කියලා අහපුවාම ස්වාමීනි තඹදා ටිකට මොකද වුනේ කියලා තමයි කතා කළේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි. තඹදා ටික තුසිතපුරේ ඉපදුනා කියලා. පුදුමිනුත් පුදුමයි මොනවා ස්වාමීනි කියලා කිව්වා. මේ තරම් කාලයක් මනුස්ස ඝාතන කරපු ඔහු කොහෙද ඉපද තුසිතපුරේ යන්නේ කොහොමද කියලා අහනවා. ආන් ඒ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ හරි අපූර්ව ප්‍රකාශයක් කළා. මහණෙනි මෙච්චර කාලයක් පව් කරපු බව ඇත්ත. නමුත් මරණාසන්න කාලේ ඔහුට මුණ ගැහුනේ මේ ලෝකයේ අග්‍රගණ්‍ය කල්යාණ මිත්‍රයෙක්. කල්යාණ මිත්‍රයෙකුට මේ වාගේ අයට පිහිට වෙන්න මහ ලොකු හැකියාවක් තියෙනවා. එතකොට දැන් මෙච්චර කාලයක් මිනි මරමර හිටපු මොහු තුසිතපුරේට යනකම් ගෙනියන්න පුළුවන් උනේ කල්යාණ මිත්‍රයෙකුගේ සහාය නිසානේ. දැන් පින්නතනි අපි කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතයේ අවසානයේ කවදා කොතන කොහොම සිද්ධ වේද දන්නේ. අපිටත් කල්යාණ මිත්‍රයන්ගේ පිහිට ලැබුණොත් අපිටත් කල්යාණ මිත්‍රයන්ගේ සරණ ලැබුණොත් එතන මොනතරම් රැකවරණයක් තියෙයිද? කල්යාණ මිත්‍රයන් ලබන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා කියලා හැම පින්කමක් අවසානෙම ප්‍රාර්ථනා කරන්න වටිනවා. ඒක නිවන් දක්නා ජාති දක්වා අපේ රැකවරණය සඳහා පවතින ප්‍රාර්ථනාවක් වෙනවා. ඒ වාගේ කල්යාණ මිත්‍රයන්ගේ සරණ ලැබිච්ච අවස්ථා මේ ශාසනයේ කොච්චර තියෙනවද? පණ්ඩිත සාමණේරයන්ගේ කතාව, සුඛ සාමණේරයන්ගේ කතාව, කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබුණ තැන්. තවත් ඒ වගේ තැන් බොහොමයි. ඉතින් මේ කාරණාවත් පැහැදිලි කරලා අපේ බුදුරජාණන් වහන්සේ ආංගර අපි මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කළා. සහස් සම්පිචේ වාචා අනත්ත පද සංහිතා ඒකං අත්ත පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. සහස් සම්පිචේ වාචා අනත්ත පද සංහිතා අනර්ථය ඇති කරන ප්‍රමාදය ඇති කරන වචන දහස් ගණනක් කතා කරනවට වඩා. එතකොට මොනවද මේ අනර්ථකාරී ප්‍රමාදයට හේතු වෙන වචන කියලා සඳහන් කරන්නේ? එහෙම වචන කොච්චර මේ ලෝකේ තියෙනවද? අනර්ථය ඇති කරනවා, ප්‍රමාදයට හේතු කරනවා. රාගය වැඩි කරනවා, ද්වේෂය වැඩි කරනවා, මෝහය වැඩි කරනවා. මේ වචන තුලින්. නමුත් එවන් වචන අහලා අපි හුඟක් සතුටු වෙනවා මේ ලෝකේ. හැබැයි මෙලොව සතුටට හේතු වෙන හැම වචනයක්ම පරලොව යහපතට හේතු වෙනවා කියලා කාරණාවක් නැහැ. උදාහරණයක් විදිහට මෙහෙම සඳහන් කළොත් කෙනෙක් ගීතයක් අහන්නේ මොකටද? සමහරලාට පාළුව නැති කරගන්න, හිතේ කාන්සිය නැති කරගන්න, තව කෙනෙක් නිදිමත නැති කරගන්න, තම සතුට උදෙසා අපි ගීත අහනවා ඕන තරම්. අහලා සතුටුත් වෙනවා. සතුටු හිතෙන ගීත හොය හොයා අහනවා. නමුත් අහන්නේ මෙතෙක් ජීවිතේ කොච්චර ගීත අහන්නේද?
ඒ කිසිම අහපු දෙයකින් මට වෙච්ච යහපත මොකක්ද කියලා කියන්න පුළුවන්ද කියලා හිතන්න. මට වුණ යහපත මොකක්ද? රාගය ඇති වුණා. එහෙම ගීත ඕන තරම් තියෙනවා. ද්වේෂය ඇති වුණා. මෝහය ඇති වුණා. සමහරලාට මෙතෙක් එවන් දෙයක් හිතලා නොතිබුණ කෙනෙකුටත් එවන් රාගික ක්‍රියාවකට මුල පුරන්න මේ ගීතයකින් ලොකු සහයෝගයක් ලැබෙන්න පුළුවන්. ඒ හින්දා කවදාවත් එවන් දෙයකින් අර්ථයක් වුණා නෙමෙයි. අනර්ථයක්මයි. ඒ වාගේ ගීත රැල්ලක් කාලයකට එනවා. ඊටා ලාභාලාවදී ඉන්න අය පවා අවාසනාවන්ත ඉරණම් වලට ගොදුරු වෙනවා. ඉතින් ඒ නිසා යහපත උදෙසා හේතුන්නේ මෙතෙක් අහපු එහෙම කිසි දෙයක්. ගීත 100ක් ඇහුවත් නොලැබුණ යහපතක් එක බණපදයකින් සැලසෙන්නේ නැද්ද? සංසාරෙටම මොනතරම් යහපතක් හැදෙනවද? මෙලොව පරලොව ආත්ම ගණන් දියුණු කරනවා එක බණපදයක් තුලින්. අන් ඒ නිසා සඳහන් කළේ අනර්ථ පදයෙන් කිසිම අර්ථයක් නැහැ. එවන් පද 100ක් 1000ක් අහනවට වඩා අර්ථ සම්පන්න එක වචනයක් වටිනවා. ගීතය ගැන කියනකොට නම් භාග්‍යතුන් වහන්සේ ඔය රුන්න වාගේ සූත්‍රවල දේශනා කරලා තියෙන්නේ රුන්න මිදම් බික්කවේ යදිදන් ගීතේ. රුන්න කියන්නේ මොකේද? රුන්න කියන්නේ අඬනවට. මහණෙනි ගයනවා කියලා කියන්නේ හැඬීමක් කියලා කියන්නේ. ගායනය කියලා කියන්නේ හැඬීමක්. හැබෑවටම අහන වෙලාවට හොඳට අහලා බලන්නකෝ. ප්‍රඥාවෙන් සිහියෙන් අහපුවම අපිටම තේරෙනවා ඇත්තටම හැඬීමක්ද කියලා. එහෙම ඕන තරම් තියෙනවා. මේ සර්වඥතා ඥානින් දේශනා කරන්නේ. රුන්න මිදම් බික්කවේ යදිදන් ගීතේ. නැටීමට මොකද්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? උම්මත්තකයන්ගේ වැඩක් කියලා. වේදිකාවේ නටනකොට හොඳට බලාගෙන ඉන්න. ධර්මානුකූලව ඒක දිහා බලනකොට සසර ගැනත් එක්ක හිතනකොට මේ ලෝකේ සංසාරේ ක්‍රූර බව තේරෙන කෙනෙකුට ඇත්තටම මේ කරන්නේ මොනවද කියලා හිතෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒක උමතුන්ගේ වැඩක්. hina වෙනවටත් එහෙමම තමයි කියලා තියෙන්නේ. දත් පෙන්නලා hina වෙනවා නම් හයියෙන් සමහර අය හයියෙන් hina වෙනවනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒක පුංචි ළමයින්ගේ වැඩක් කියලා. කුමාරයන්ගේ වැඩක් කියලා තමයි සඳහන් කරන්නේ කොක්කඬලා සිනාලෑම කියලා අපි කියන්නේ. මොකද එහෙම hina වෙන්න බෑ අපිට. hina වෙන්න පුළුවන් අපායෙන් බේරිලා. hina වෙන්න පුළුවන් තිරිසන් ලෝකෙන් මිදිලා. hina වෙන්න පුළුවන් പ്രേත ලෝකෙන් අත මිදිලා. මරණින් පස්සේ සතර අපායේ කොහාට හරිනම් යන්න ඉන්නේ. කොහොමද hina වෙන්නේ කියලා තමයි අහන්නේ. ඒ කෝණු හාසෝ කිමා නන්දු නෙච්ඡං පජ්ජලිතේ සති ගිනි 11කින් දිවා රාත්‍රී දෙකේ පිච්චෙනකොට කොහොමද hina වෙන්නේ කොහොමද සතුටු වෙන්නේ කියලා අර සුරාවෙන් මත් වෙච්ච කාන්තාවන්ගෙන් භාග්‍යතුන් වහන්සේ ඇහුවේ. එතකොට මේ නිරය කොයිතරම් දුක්ඛිත ඇද්ද? සාරිපුත්තයන් වහන්සේලා වගේ මහ කල්යාණ මිත්‍රයෝ නිරයට යන්න ඉන්න අය බේරන්න පුළුවන් නම් බේරන්න එනවා. ධනංජානි බ්‍රාහ්මණයා බේරගත්තෙත් සාරිපුත්තයන් වහන්සේම තමයි. කොයිතරම් දරුණු ඇද්ද කියනවනම් යම රජුරුවත් කැමති නෑ කියලානේ කියන්නේ කෙනෙක් නිරයට එනවට. ඒ නිසානේ දේවදූත සූත්‍රයේ සඳහන් කළේ යම රජුරුත් ඔහුත් එක්ක සාකච්ඡා කරලා අන්තිමට ඔහුට මතක් කරලා දෙනවලු ඔහු කරපු පින්. ඔහුට මතක නැත්තම් මතක් කරලා දෙනවා කියන මොකද යම රජුත් එච්චරම අකමැති කියනවා කෙනෙක් නිරයට යනවට. ඒක ඒ තරම්ම දුක්ඛදායක තැනක්. ආන් ඒක නිසා පින්නතුනි මේ යහපත සලසන අර්ථ සම්පන්න වචනය සත්වයාගේ සංසාර ගමනම සුවපත් කරන්න හේතු වෙනවා. එවන් වචනයක් අපිට ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන්ගෙන් පමණයි. ඒ නිසායි දේශනා කළේ ඇසුරට යොදා ගන්නව නම් කෙනෙක් කල්යාණ මිත්‍රයෙක්ම යොදා ගන්න. තමන්ට වඩා උසස් කෙනෙක්ම යොදා ගන්න. නැතිම නම් තමන් සමාන කෙනෙක් යොදා ගන්න.
මොනම හේතුවකින්වත් තමන්ට වඩා පහත් ගුණ ඇති කෙනෙක් ඇසුරට ගණ්ඩම එපා කියලා දේශනා කළේ ඔහු අනිවාර්යෙන් නිරේට පාර හදන නිසා. අංගේ නිසා කල්යාණ මිත්‍රයාගේ වටිනකම තේරුම් අරගෙන අර්ථ සම්පන්න තමන්ට යහපත හදන වචනය විතරක් ජීවිතයට එකතු කරගෙන අන් සියලු දේවල් බැහැර කරලා තමන්ගේ ආරක්ෂාව කල්යාණ මිත්‍රයන් සමග තහවුරු කරගන්න බුද්ධාන්තරයක ලැබිච්ච වටිනා ජීවිතය තුළින් උත්සාහ කරන්නත් ඒ තුළින් තමන් ජීවිතයට මහත් වූ සාධහරණයක් කරගන්නත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.